ශ්‍රීපා මේ අපි දැන් අපේ මාතෘකාව වෙලා තියෙන සිංහරාජ අයිති වෙන කොටස. ඉතින් මම මගේ පරීක්ෂණ දිවියේ අවුරුදු 25කට විතර කලින් සිංහරාජයට යනවා. එතකොට ඒ යන්නේත් මේ කවදාකවත් ගියේ නැති දැනකට. ඉතින් මම දැක්කම විවිධ වෙනස්කම් සහ විවිධ ගස් කොළන් විවිධ සතුන්. ඉතින් එදා ඉඳලා මේ දක්වා අපි යනවා. හැබැයි මේ තියෙන දර්ශීය මේ හරස්කඩක් කැලේක තියෙන ඉතින් හරි මේ හිතා ගන්න බැරි සෞන්දර්යාත්මක ස්ථාන. ඉතින් ඒක සිංහරාජයේ විතරක් නෙවෙයි ලෝකෙ ලංකාවේ කොහෙ ගත්තත් කොහොම එකිනෙකට වෙනස් ඉතාම සුන්දර ස්ථාන. හැබැයි මේ ස්ථාන බලන්න යන හුඟක් අය කතා කරලා බැලුවාම ඔවුන් පවසන්නේ මොකද්ද මේ ගස් ටිකක් විතරක් තියෙනවා කිසිම දෙයක් දැක්කේ නැහැ කියලා. ඒකට ඒක ඇත්ත. මොකද හේතුව අපි සත්තු බලන්න ගියාට සත්තු බලනව නෙවෙයි අපි දකින්න විතරයි අපි බලන්නේ. අහම්බෙන් දැක්කොත් විතරයි අපි ඒවා නිරීක්ෂණය කරන්නේ. එහෙම නැත්නම් බලන්නේ නැහැ. එතකොට මෙතනක් ඉන්නවා ජීවියෙක්. ඕගලන්ට මේක පැහැදිලිව පෙනී ගන්න මෙන්න මේ ඉන්නේ දරකොට්ටක් වගේ ජීවියෙක්. එතකොට මේ වගේ උන් දහස් ගණන් මේක තුල හැංගිලා ඉන්නවා. ඒකම මෙතනක් ඉන්නවා මේ ලයිකන් එකේ ඉන්න මොත් එකෙක් මෙන්න මෙතන ඉන්නවා මේ වගේ සත්තු දහස් ගණන් ඉන්නවා මේක ඇතුලේ. උලන් පේන ඇති මේ දිනුකට අපි ගියාම ඉතින් මේ වගේ එකක් මේ සුපරීක්ෂාකාරීව බැලුවේ නැත්නම් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි තවත් ජීවි කොටසක් ඉන්නවා. ඔවුන් බාහිරින් කියන දේවල් නැගේ එකතු කරගෙන මේ අවට පරිසරයත් එක්ක හොඳට මුහු වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ සත්තු දකින්න අපිට අමාරුයි. ඒ වගේම තව කොටසක් ඉන්නවා මේක ඇතුළේ නිවාස හදාගෙන ඉන්නේ. එතකොට මේ නිවාස අරින වෙලාවදී විතරයි අපිට උඹ දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ වගේ සුවිශාල විදර්ථයක් තියෙන තැනක අපි වේගෙන් යනවා අපි වෙනදා ජීවිතේ වගේ. එතකොට අපි පුළුවන් තරම් මේ හම්බ කරන්නේ පුළුවන් තරම් මේ එකතු කරන්නේ ජීවත් වෙන්න ආහාර හොයාගන්න. සෞඛ්‍ය හොයාගන්න. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය දේවල් ටික හදාගන්න. හැබැයි කීයෙන් කී දෙනාද තමන් ගන්න ආහාරයේ රස විඳින්නේ? මේ ගමනක් ඒ වගේම තමයි. බත් එක දිගාරිනකොටම ආයි බහනවා මොනවාද ඇතුලේ තිබුණේ කියලා දන්නේ නැහැ. කෑ මොනවාද කියලා දන්නේ නැහැ. අම්මා දරුවට කවනවා පොඩි එක්කෙනාට බලින් කට ඇරලා හක්කල උබනවා දරුවා දන්නේ නැහැ මොනවාද කෑවේ කියලා. මේ ගමනක තමයි මේ යන්නේ. ඉතින් මේ යන ගමනේ මොනවාද දකින්නේ කියන එක හැමෝටම ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ ජීවීන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් මේ අපිට පෙනිපෙනී ඉන්නේ නැහැ. අපි ඉන්න වාසස්ථාන වලම අපිට මීටරයක් අඩියක් විතර දුරින් ඉන්නේ. හැබැයි අපි මේ සත්තු හරියට දැකගන්නේ නැහැ. උන් අඳුරගන්නේ නැහැ. උන් බලන්නේ නැහැ. උන් ඒ විදිහයි කියලා ඒ හැඩරුකම් අඳුරගන්නේ නැහැ. මේ ඉන්නේ සම්මලේ වෙලිච්ච කොලයක් වගේ. ඉතින් අපේ පරීක්ෂණ අපි ආරම්භ කරනවා දශක දෙකකට විතර දශක එකමාරකට විතර ඉහතදී ඒක මෙතන වාඩිලා ඉන්න දුලාන් සංඝ විධාන පත්‍රික මහතාලා කියලා වගේ මේ ඉන්නවා. මේ ඉන්නේ ඔව් මේ ගහවලේ තමයි මගේ පරීක්ෂණ දිවියේ අපි දෙන්න එකටම තමයි අතර වැඩ කරේ. ඉතින් දුලාන් සහ මම මේ වෙනකොට සිංහරාජයේ විශේෂ 6ක් හොයාගෙන තියෙනවා. මේ ඉන්නේ මේ විශේෂ 6. එතකොට මෙතන සර්පේන් විශේෂ 3ක් ඉන්නවා. පූර්ණ විශේෂ 2ක් ඉන්නවා. එක හිකනල් විශේෂයක් ඉන්නවා. මේ වෙනකම් අපේ පරීක්ෂණ කාලය තුල අපේ විශේෂ 6ක් මේ වෙනකොට සිංහරාජයෙන් හොයාගෙන තියෙනවා. ඒකම සමහර ජීවි සිංහරාජයේ පමණ සීමා වෙලා තියෙනවා. සමහර ජීවි පිටතත් අපිට හම්බ වෙනවා. නමුත් සිංහරාජය ආශ්‍රිතව තමයි මේගොල්ලෝ අපිට හොයාගන්න ලැබුණේ. ඒ වගේම තමයි සිංහරාජයේ ඉන්න කෙනෙක්ගේ ප්‍රධාන බලාපොරොත්තු වලිය දකින්න, කොටිය දකින්න, වලා දකින්න. මම හිතන්නේ මේ තුන් දෙනාගේ එකෙක්වත් මේ යන කට්ටිය දකින්න පුළුවන් කියලා. බලා සුබමනක් නැහැ. දිවිය ඉන්නවා අලි ඉන්නවා. හැබැයි උන් දකින්න නම් ඔයගොල්ලෝ අවුරුද්දක් ඒ පැත්තේ ඉන්නවා. ඒකම මෙන්න මේ වගේ කුරුල්ලන් ඊටම දුර්ලභයි වෙන තැන්වල. නමුත් සිංහරාජය සුලභව බලා ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ සිංහරාජයට ගියොත් එහෙම මේ කුරුල්ල බලන්න නිසල්මනේ ගියොත් කිසි කාලයක මුංග බලන්න හම්බෙන්නේ නැහැ. පුළුවන් තරම් අයියෙන් කෑ ගහුවොත් තමයි මුංග බලන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට හේතුව මේගොල්ලෝ අනුගත වෙලා තියෙන මිනිස්සු දෙන කැම ගන්න. එතකොට මිනිස් කටහඬක් කරනොත් තමයි කුරුල්ලෝ එන්නේ. උන් කොළඹ ඉන්න කප්පු වගේ වෙලා. හරි. ඊටම දුර්ලභ කුරුල්ල වෙන තැන. හැබැයි බිස්කට් කෑල්ල මෙහෙම කන්න ගනිද්දී උරේ ඉස්සර ගාලා ඒක ආනියක්. දැන් මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා.
ඒ වගේම තමයි දේශීය අපේ දේශීය පක්ෂිය. බොහොම ලේසියෙන් අපිට මේ වගේ ස්ථානයන් වල බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වටිටම වර්ණවත් පක්ෂියෙක්. හැබැයි ගැණු සතා මේ භූමියේ හිම ඇතුලේ පැටවුත් එක්ක හිතා ගන්න බැරි විදිහට වර්ණ සංකලනය කරගෙන නොපෙනී ජීවත් වෙනවා. ඒ වගේම තමයි සිංහරාජ කවුරු හරි කෙනෙක් ගියොත් විසිතුරු මල් ඒ වගේම කුඩා කුඹින් බත්පුරන් සර්පයන් මේ වගේ සතුන් සෑහෙන ප්‍රමාණයක් දවල් කාලේ දැක ගන්න පුළුවන්. ඒ වගේම සුළු කුරුල්ලන් ඉන්නවා. ඒකම අපි ගෙවල් අවට අපි නිතර දකින විශේෂ ගොඩක් ඉන්නවා. ඒ වගේම තමයි තරමක් දුර්ලභ සත්තු දුර්ලභ ජීවීන් ඉන්නවා. ඒ වගේම ඉතාම දුර්ලභ බටහිර කුරුල්ලු ඒ වගේ සතුන් අලු ගිරවුන් වගේ සතුන් ඉන්නවා. එතකොට මේගොල්ලන් දිවා කාලේ අපිට බලා ගන්න පුළුවන් විශේෂ. ඒ වගේම තමයි රාත්‍රියේ ගොම්මන උදා වෙනවත් එක්කම ගෙවිකට බස්සන් වගේ සතුන් උන් හැංගිලා ඉන්න තැන් වලින් එළියට එනවා. රාත්‍රිය කියන්නේ තවත් වඩා ඉතාම වෙනස්. විවිධ රැහැයන්ගේ සද්ද, විවිධ ගෙම්බන්ගේ සද්ද, විවිධ රාත්‍රී ක්‍රියාශීලී නිශාචර පක්ෂීන්ගේ සද්ද. ඒ වගේම තමයි අපිට වැලු බැලමට හඳුන ගන්න පුළුවන් මේ ඉන්න ගෙම්බෙක් කියලා කියන්න පුළුවන් ජීවිනුත් ඉන්නවා. ඒ වගේම තමයි අපේ ළඟ ඉඳගෙන කෑ ගහනවා. කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බැරි. මෙන්න මේ වගේ ඉතාමත් අලංකාර ගොඩාක් අනුවර්තනය වෙච්ච පරිසරයට අනුවර්තනය වෙච්ච ජීවිතය. ඉතින් මුංග බලන්න නම් ඉතාම සුපරික්ෂාකාරීව බලන්න ඕනි. එහෙම නැත්නම් මුංග බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි රාත්‍රී ගත කරන අපි දිවා කාලේ දකින සමනයිලු උංගස්වල කොලාකට වෙලා ඉන්නවා. උන් ආහාරයට ගන්න අනිත් සත්තු මේ වගේ මේ චක්‍රයේ ඉතාම සරලව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි අපි දකින කොළඹට ඉන්න මේ ඔය වවුල් වගේ සත්තු ඉන්නවා. ඒ වගේම තමයි ඒ වනාන්තර වලට පමණක් සීමා වෙච්ච වනාන්තර ආශ්‍රිත නිශාචර ශීලපායි සතු මේවා අපිට හම්බ වෙනවා. ඒ වගේම ඊටාම දුර්ලභ ශීලපායි සතුන් බලා ගන්න පුළුවන් ඉතාම කලාතුරකින් එකම මීනි පැටි කියන අබල්ලෑවෙක් මේ පින්තූරේ නම් සිංහරාජ නෙවෙයි ගැත්තේ අතර මම මේක පෙන්නන්න ගන්න එක. ඒකම ලංකාවේ රතු උනා පුළුවන් ලෝකෙම තර්ජනයට ලක් වෙච්ච විශේෂයක්. ඒ වගේම පොඩි හම්බාවක්. ඉතින් මෙවැනි විශේෂ අපිට රාත්‍රියේදී බලා ගන්න පුළුවන් සහ ගොම්මනේදී. එතකොට මේ ජීවින් බලන්න නම් අපි කට්ටිය හුඟක් පෙළඹෙන්නේ නැහැ. මොකද හේතුව අද පිරිත් ගියක් තිබුණා. ඒක පිටිපස්සට වෙලා මධ්‍යස්ථාන තමයි ගොන්නේ. එතකොට එහෙම බීපු කෙනෙකුට බීම ඇట్లా ඉනකොට වවුලේ මූණට ජරා කරොත් ඇරෙන්න ඒකත් මෙහෙම කරලා ලේවකාව දාන්න පුළුවන්. මේ සතිය දකින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි රාත්‍රී වනේ කියන්නේ ඉතාම සුන්දර ස්ථානයක්. අපි දවල් කාලේ දකින්න දීට වඩා හුඟා වෙනස් ස්ථානයක්. එතකොට ඒක තමයි මට මගේ අත්දැකීම් වලින් සිංහරාජය යන කෙනෙක් දකින්න සහ නොදකින්න දේවල් ගැන කතා කරන්න ගියොත් මම දකින්නේ. ඉතින් බහුතරයක් පිරිස මේ ස්ථානයන් වලට යනවා. ගිහිල්ලා මැසිවිලි නගාගෙන ඉන්නේ අපි මොනවක්වත් දැක්කේ නැහැ කියලා. දකින්න විදියක් නැහැ. මොකද හේතුව ඕගොල්ලොන්ට පේනවා කොයි හරි තැනකට ගිහිල්ලා එහෙම නවාතැන් ගත්ත තැන පිටිපස්සේ ගිහිල්ලා බැලුවොත් ඒවැ තියෙන කිස් බෝතල් ප්‍රමාණය. එතකොට දකින්නේ වෙනද දකින්න කොළඹ දකින්න බෝතලයක් විතරයි සත්තු දකින්නේ. එතකොට ඒකට තමයි මේ මිනිස්සු මේ යන්නේ. ගිහිල්ලා මේ තැන් නාස්ති කරලා ඉන්නේ. ඉතින් ඇත්තටම සතුටුයි මේ මිනිස්සු නොයන එකට මේ වගේ ස්ථානයන් වල. ඕක තමයි සරලව සිංහරාජය ගැන මට තිබුණත් ඇති සිංහරාජගේ කෙනෙක් එක්ක කතා කරාම ඒගොල්ලෝ මොන වගේ දේවල්ද සිංහරාජ ගැන කියන්නේ අපි මොන විදිහට සිංහරාජ දකින්න කියන එක ගැන. ඒ වගේම තමයි මම මෙතනින් නම් තමයි මගේ කතාව පටන් ගන්නෙ. මම කතා කරනවා මෙන්න මේ කොටස් හතරකට. එකක් තමයි සුලභ කුරුල්ලෝ. අනිත් එක ඉවක් බවක් නැතුව හිටවන මේ ගස් ගැන. ඊගාවට මේ අපිට කරදරයක් වෙච්ච සමහර සත්තු අපේ භූමියේ තියෙන වතුර. මෙතන ඉන්න රන්නගල කොට්ටෝරුවේ කොට්ටෝරුව කියන්නේ ඉතාම සුලභ සත්තු. හැබැයි මේක ලංකාවට ආව එක එක්කලා අපි ජීවත් වෙන කුරුල්ලේ කන්දරමැදි කලාපවලට යනවා. ඔගොල්ලෝ හැමෝම දන්නවා ඇති පොලොස් කොට්ටෝරුව එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් මේ කොළඹවට දකින්න කොට්ටෝරුව. මම මෙතන ඒ සතියේ ස්ලයිඩ් එකක් තමයි අතන දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඌ එච්චර සුලභින්ද මගේ ගාවත් උගේ බින්දුවයක් තිබුණේ නැහැ. ඉතින් ඒකට සමාව වෙන්න ඕනි.
ඔයගොල්ලෝ මේ දන්නවල් කොට්ටෝරුව මතකට අමතක කරොත් මෙතන ඉන්නේ පොළොස් කොට්ටෝරුවෙක් කියලා හිතුවොත් මම ඔයගලන්ට පෙන්නනවා මේ ඉන්නේ පොළොස් කොට්ටෝරුව මේ පොළොස් කොට්ටෝරුව නෙමෙයි මේ දන්නවල් කොට්ටෝරුව නම් ඔයගොල්ලෝ හිතන්නේ මේ පොළොස් කොට්ටෝරුව කියලා. මෙතන ඉන්නවා ලංකාවට ආවේනික සැලලිහිණිය. ඒ කලාවට පමණක් සීමා වෙච්ච විශේෂයක්. මම ඔයගලන්ගේ පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔයගොල්ලෝ කළමනාකරණය කරන කෙනෙක් නම් එහෙම නැත්නම් තීන්දුව తీරන කෙනෙක් ගන්න කෙනෙක් නම් මොන හරි ප්‍රශ්නයක් වෙලා අපිට තැනක් විනාශ කරන්න වෙනවා නම් එහෙම නැත්නම් මේ ජීවිත දෙන්නගේ විනාශ කරන්න වෙනවා නම් ඔයගොල්ලෝ විනාශ කරන්නේ මේ ආවේනික නොවන සුලභ කොට්ටෝරුවද එහෙම නැත්නම් මේ ආවේනික මේ අපේ සැලලිහිණියද ඔයගොල්ලෝ ඒ විනාශ කරන්නේ මෙතන ඉන්න උඩ මම මේ උපකල්පනය කරන්නේ මෙතන ඉන්න පිරිස විනාශ කරන පිරිසක් නෙවෙයි. ඔයගොල්ලෝ මේ නැති වුණාට කමක් නැහැ කියලා හිතන්නේ මේ පොළොස් කොට්ටෝරුවද එහෙම නැත්නම් මේ ආවේනික සැලලිහිණිය. කල්පනා කරන තීරණය. මට උත්තරයක් දෙන්න පුළුවන්. සුලභ පොළොස් කොට්ටෝරුවෙක් ඉන්නවා ආවේනික දුර්ලභ සැලලිහිණියෙක් ඉන්නවා. මොන හරි ප්‍රශ්නයකදී මේ දෙන්නයි කොයිකද අපි නැති කරන්නේ. කොයිකවද තියාගන්නේ. පොළොස් කොට්ටෝරුව අපි නැති කරනවා. හැමෝම එකටද? හරි. පොළොස් කොට්ටෝරුව නැති කරනවා. ඕක තමයි අපේ තීරණය. දේශපාලන තීරණය. හැබැයි පොළොස් කොට්ටෝරුව නැති වුණොත් උඹට වෙන හදන්න බැහැ. ඌ වෙන හදන එකෙත් නෙමෙයි. පොළොස් කොට්ටෝරුව හාරන බිනේ තමයි මම විතර දාන්නේ. මේ සතා මැරෙනවා විතර දාන්න කරන්නේ. එතකොට කොට්ටෝරුව අපි නොසලකා හරිනවා. හැබැයි ඌ හින්දා වෙන හදන්න බැරි පක්ෂී 10ක් විතර තමන්ගේ පැටවුම් බී කරගෙන තමන්ගේ පරපුර ඉදිරියට පවත්වාගෙන යනවා. එතකොට අපි කල්පනා කරන තීරණ ගන්නවා. අපි ගන්න කල්පනා කරන තීරණ අපි ගන්න මේ දැනුමක් ඇතුළේ. සතෙක් සුලභ වෙනවා. සතෙක් සුලභ වෙන්නේ හේතුවක් ඇතුළේ. එතකොට සතෙක් සුලභ වෙන්නේ තව කට්ටියකට උදව් කරා. එතකොට සුලභ සතෙක් අපි ගණන් කරලා බලනවා. දකින්න ප්‍රමාණයෙන් අපි හිතනවා මූ සුලභයි මූ නැතුණාට කමක් නැහැ. හැබැයි අපි දන්නේ නැහැ. ඌත් එක්ක නැති වෙන්නේ මොනවාද කියලා. එතකොට මේ සතා ආරක්ෂා කරගන්න එක වැදගත් වෙනවා. මේ ඔක්කොගේම ජීවිතේ පැවැත්ම සතා. එහෙම නොවුනා නම් සම්පූර්ණ සිද්ධියම අඩාල කරනවා. හැබැයි මම මේ කතා කරන සියුම් දේවල් තීන්දුව తీරන ගන්න කට්ටිය කොයි විදිහට කතා කරනවද කියන එක කොච්චර ඒ වපසරිය ගැන දැනගෙන ඉන්නවද කියන එක ගැන ප්‍රශ්නයක්. එතකොට ඔයගොල්ලෝ විතර දකින්න මේ කුරුල්ලේ අපි දකින්න සුලභ දෙමලිච්චා. හරි සුලභ සතෙක්. මූ නැති වුණොත් අපිට මේ කුරුල්ල නැහැ. උකුස්කෝහා විතර දාන්නේ අපේ සුලභ දෙමලිච්චාගේ කුරුල්ල. කාකු සුලභව ඉන්නවා. කාකු ටික නැති වුණොත් කොහා නැහැ අපිට. මට මතකයි අවුරුදු 10කට විතර කලින් එක ගුවන්විදුලි නාලිකාවක කට්ටියක් ගිහිල්ලා ආවා සිංගප්පූරුවට. ඉතින් ඒගොල්ලෝ ඉදිරිපත් කරා එවකට රජයට සිංගප්පූරුවේ කාක්කු අඩුයි ලංකාවේ කාක්කු අඩු කරන්න. ඉතින් වාසනාවට ඒ කතා බහ මටත් එකතු වෙන්න පුළුවන්කම ලැබුණා. මාධ්‍යමදී කාක්කුන්ට කාක්කු ටික නැති කරනවාට. හැබැයි මේ ආයතනයේ මහත්තුරු ලබන මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ කොහොමද විතර ටික රකින්න ලෑස්තිලා ඉන්නේ. එතනින් මේ කතාව නැතුණා. හැබැයි ඒක එහෙම නොවෙන්න සමහර විට කොල්ම කපුට ටික මරන්න පුළුවන්. ඊගාවට මේ තියෙන ඊගාවෙට කුමුක් ගස්. ලංකාවේ ඉස්සරහට ගස් දෙකයි ඉතුරු වෙන්නේ. එකක් මේ ගස් අනිත් එක කුමුක් ගස්. එතකොට මේ දෙක තමයි ලංකාවේ තියෙන ගස් ಜಾති දෙක. හැම තැනම ඉවක් බවක් නැතුව කුමුක් ගස් හිටවනවා ශ්‍රී පාදේ හිටවලා තියෙනවා. එතකොට කුමුක් කියන්නේ තෙත්කලාපී අපි කලාතුරකින් දකින්න ගහක්. නමුත් තෙත්කලාපී වනාන්තරවල ඉච්ඡා හොඳට මේක මේ දීපාරවල අයින වොන්තරක වෙනවා. නමුත් අපේ වනාන්තරයට මේකෙන් සපේන දායකත්වයේ තෙත්කලාපීට දායකත්වයක් තමයි නැහැ. එතකොට අපේ ගහක් බැලුවොත් ඕගොල්ලන් ඒ ගහේ තියෙනවා මේ ලප වගේ ගොඩක් ಜಾති. ඒ කියන්නේ ගොඩක් ලයිකන තියෙනවා. හැබැයි මේවා ජීවත් වෙන්න නම් ස්ථීර පොත්තක් ඕන. කුමුක් ගහ කියන්නේ ස්ථීර පොත්තක් තියෙන ගහක් නෙවෙයි වාර්ෂිකව පොත්ත වැටෙනවා.
එතකොට මේ වගේ ලයිෆන් අපිට ගොඩක් ආවෙඩි කියලා තියෙනවා. එතකොට මේව වාර්ෂිකව බැඳෙන්න මේ කුමුක්වල තියෙන පොතු ටික ගැලවෙන්න මොනවද මේ නැති වෙන්නේ? තවත් ජීවීන් කොටාශ. එතකොට විශාල ගහ ලොකු ප්‍රදේශයක් පුරා පැතිරෙනවා. ඊට පස්සේ මේ ලයිකන් එක ඇසෝසියේට් මේ එකතු වෙච්ච තවත් ජීවීන් ඉන්නවා. ලයිකන් ස්පයිඩර්ස් වගේ. අර ලයිකන් නැති වුණාම උන්ට ජීවත් වෙන්න තැනක් නැහැ. එතකොට මුං නැති වෙනකොට සමහර සත්තුන්ට උන්ගේ කුඩා අවධියේදී පැටවුන කරන සත්තු නැති වෙනවා. ඒ වගේම තමයි අපේ දෙක්කලාපේ විශාල කොළ තියෙන පත්‍ර තියෙන ගස් තමයි තියෙන්නේ. එතකොට ඒ පත්‍රයක් බිමට වැටුනහම ඒ පත්‍ර තට්ටුවක් ඇතුළත හුඟක් සත්තු ජීවත් වෙනවා. වලි කුකුලෙක් වගේ එකකට බොහොම අමාරුවෙන් කවුරු ගාලා උඩ මතු පිට තට්ටුව අයින් කරලා සතෙක් දෙන්නේ හැංගිලා ඉන්න උන් කන්න පුළුවන්කම තියෙනවා. හැබැයි උඩාපොළ තියෙන ගස් ගොඩක් හිටුවොත් උඩාපොළ තට්ටු මේ සත්තුන්ට ලේසියෙන්ම කවුරු ගාලා අයින් කරන්න පුළුවන්. ඒ වුණොත් අපේ කුඩා ජීවීන් සයන ප්‍රමාණයක් උන් විනාශ කරලා දානවා. පද්ධතිය තුලිතතාවේ නැති වෙනවා. ඒ වගේම තමයි මේ ඉන්නේ සිඩෝපිලොටස් පුලිකෝලා කියන කිම්බා. ලංකාවේ පාත්‍ර දෙත්තල අපි හම්බෙන විශේෂයක්. මේ විශේෂයේ විතර දාන්නේ ඉතාමත් අනිත් ගේම් වලට සාපේක්ෂව ඉතාමත් වෙනස් විදියකට. එතකොට අනිත් ගේම් වන් සිඩෝපිලොටස් ගනේ ගේම්බන් විශේෂ 75කට කිට්ටු සංඛ්‍යාවක් ඉන්නවා. ඒගොල්ලෝගේ ස්කෙඩි මේ වතුරේ නෙවෙයි ජීවත් වෙන්නේ. පොළොව යට ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ පොළොව හාරලා තමයි විතර දාන්නේ. ඒතකොට අපි උගන්නන අපේ අධ්‍යාපන ක්‍රමයේ පොත්වල තියෙන්නේ මේ ස්කෙඩියෝන් වතුරේ ජීවත් වෙනවා. වතුරේ ජීවත් වෙලා තමයි එළියට එන්නේ කියලා. මුන් කවදාකවත් වතුරේ ජීවත් වෙන ස්කෙඩි නෙවෙයි. මුන් පොළොවේ වලක් හාරලා අඟලක විතර වලක් හාරලා ඒක තුල විතර තැන්පත් කරලා ඒ විතර පොළොව ඇතුළෙම ගිහිල්ලා කටවුත් එකේ එළියට එනවා. එතකොට ඕකට දින 90ක් 45ක් විතර කාලයක් ගත වෙනවා විශේෂයෙන් විශේෂයට වෙනස්. හැබැයි මේ මම අලි කලින් පෙන්නපු සිඩෝපිලොටස් පුලිකෝලා කියන ගෙම්බා පල්ලෙහාට මේ ජීවත් වෙන එකේ ඌ පිටර දාන්නේ කොළයක් බිමට වැටිලා අවුවට ඒ කොළේ මෙහිම ඇකිලිලා ඒ කොළේ උඩට වතුර වැටිලා ඒ වතුර වැටිච්ච කොළේ උඩට තව කොළයක් වැටුණොත් විතරයි. ඒක ඇතුලේ තමයි ඌ පිටර දාන්නේ. මොකද ඒක ඇතුළට ගිහිල්ලා කෑ ගන්න පිරිසතාගේ තීව්‍රතාවය එළිය කෑ ගන්න පිරිසතුන්ගේ තීව්‍රතාවයට වඩා වැඩි. ඒ හින්දා යන් සොත්විදෙන් කියනවා ඌ දන්නවා හරියටම විතර උගේ හරියටම හදාගන්න පුළුවන් මෙතන තමයි. එතකොට මේ සතා මේ වගේ කොල්ලක විතර දානවා. විතර දාන මේ සතා යනවා. මේ විතර දවස් 14ක් ඇතුළත ඉක්මනට හැදිලා පැටවුට එක එළියට යනවා. එතකොට ඒක වෙන්නේ මේ සතාගේ විතරයි. බැරි වෙලා හරි කුඩා කොළ පත්‍ර තියෙන ගස් අපේ දෙත් කලාපයට ආවම මොකද වෙන්නේ? අපිට මේ සතා නැති වෙනවා. එතකොට මේවා සංකීර්ණ ක්‍රියාදාමයන්. සංකීර්ණ මේ සිද්ධාන්තය. එතකොට මේ සංකීර්ණ සිද්ධාන්තයන් තේරුම් බේරුම් ගන්නේ නැතුව අපි අපේ හිතුමනාපෙට අපි වැඩ කරනවා. ගහක් මෙතන හිටවන්න ඕන කියලා තීරණය කරන්න අපි කවුද? මට නම් බෑ. මම විශ්වාස කරනවා ඔබටත් බෑ කියලා. අපිට පුළුවන් එකම දේ තමයි කැපෙන ගහක් නවත්ත ගන්න. එතකොට අපි කවුරුත් ඒකට උත්සාහ කරන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ ගස් හිටවන්න. එතකොට මෙතුක්කල් මේ ලංකාවේ හිටවල තියෙන ගස් වැවුණා නම් අද ලංකාව මෙන්නේ. එතකොට මිනිස්සුන්ට ගසා ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි පාරවල් හදන එක. දෙවෙනි ක්‍රමය තමයි ගස් හිටවන. මම ඒක බය නැතුව කියනවා. මොකද හේතුව ගස් හිටවපු තැන් මම මුගක් දැකලා තියෙනවා. ඔයගොල්ලෝ කියොත් මේ අපේ මුදු කරේට කඩොලාන් හිටවන මුගක් අවස්ථාවල. කඩොලාන් හිටවනවා කියලා හිටවන්නේ කොහෙද? කුරුල්ලුන්ගේ ලැබුම් හලවල වල තමයි හිටවන්නේ. සංක්‍රමික කුරුල්ලුන්ගේ ලැබුම් හලවල. එතකොට ලැබුම් හලවල ටික නැති කරනවා. ලැබුම් හලවල වල කුරුල්ලු ටික ආවොත් තමයි උන් ජරා කරලා උන් වසුරු දාලා ඊට පස්සේ හයි ටයිඩ් එකත් එක්ක ඒ වසුරු ටික ගහගෙන ගිහිල්ලා පොඩි ආටේමියා වගේ සත්තු හැදිලා ඊගාවට ලොකු මාළු පිටර දාන්නාම උන්ගේ පැටවුන්ට කන්න දේවල් ටික ඉතුරු වෙනවා. හැබැයි මේ විනාශ කරලා දාන්නේ මත්ස්‍යන් බෝ වෙන්න අවශ්‍ය කුරුල්ලන් වහන්න අවශ්‍ය මුළු බිම් කියලා හිතන ඉතාම සුවිශේෂී පරිසර පද්ධතිය. එතකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා හිටවල දානවා කඩලාන පැලි ටික. ලෝකේ ලීසියම් හිටවන්න පුළුවන් පැලි තමයි කඩලාන. මොකද හේතුව ගහම කඩේලා වැටෙනවා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් හරිම කනගාටුදායක තත්ත්වයක්. මොකද හේතුව මේ නැති කරන්නේ විශාල කුරුල්ලන් දහස් ගණන් ලැබෙන ලැබුම් පොළවල්. එතකොට විවිධ උත්සව අරගෙන මේවා කරනවා. විවිධ ජාති විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන් මේවා කරනවා. හැබැයි හිතන්නේ මේ මොනවද කරන්නේ. ඒ වගේම තමයි මේ තියෙන අපේ කැලෑ එළියෙන් පේන විදිය. මෙන්න ඇතුළට ගිහලා
දැක්කොත් තියෙන්නේ. මේ තමයි අපේ කැලෑවල ඇතුළත තත්ත්වය. හරිම කලාතුරකින් මෙන්න මෙච්චරක් විතර මහත ගහක් අම්බේ. ඔගොල්ලෝ දැකලා ඇති සිංහරාජ යෝධ නවද ගස් කියන එක. ඒක තමයි අපේ තිබ්බ ගස්. අද යෝධ නවද ගහම වගේ ගස් 1 2යි අපි දකින්නේ. ඔගොල්ලෝ තක්කර 50 වගේ පෙරවල ටිකක් දකින්න පුළුවන්. ගල්ලෙන් ආයෙ වගේ තැන්වල ටිකක් දකින්න පුළුවන්. හැබැයි අද අපි සුලභව අපේ මේ පරිසරයන් පද්ධතීන් වල අපේ වනාන්තර ඇතුළේ දකින්න මෙන්න මේ වගේ කුඩා ගස්. හැබැයි අපේ ගස් තිබුණා නම් අද අපි 8 දෙනෙක් 10 දෙනෙකුට බලන්න බැරි විශාල ගස්. ඉතින් එහෙම ගස් අද අපේ වනාන්තර වල නැහැ. මේ තියෙන වනාන්තර වල ගස් ටික මේ වෙනකොට ආරක්ෂාකාරී නැහැ. අපි ගස් හිටවනවා. හැබැයි අපි දන්නේ නැහැ මේ ගස් වල යාන්ත්‍රණය කොහොමද කියලා. උඹ වගේ ගහ තද ගහ. ඕක හේල් කරන්න බෑ කිසිම සතෙකුට. හැබැයි අද වෙනකොට මේ වෙනකොට සතෙකුට විතර දාන්න බැරුව උන්ට පරිණත ගහක් නැතුව උන් ලොකු අර්ථ දෙක ජීවත් වෙනවා. එතකොට ගහ පණ පිටින් කියද්දි වගේම ගහක් මැරෙද්දිත් ලොකු සේවයක් සිද්ධ වෙනවා. අපි කවුරුත් මැරිච්ච කිතුල් ගහක් මැරිච්ච පුවක් ගහක් අපි වත්තේ තියන්නේ නැහැ. හැබැයි තියාගෙන හිටියොත් බලන්න අවම වශයෙන් ගිරව් 10ක්. අවම වශයෙන් පොලොස් කොට්ටෝරු 4 දෙනෙක්. අවුරුදු දෙකකට ඔය ගහෙන් එළියට යනවා. ඉතින් පණ දින ගහක් වගේම මැරෙන ගහකුත් මේ ජීවයේ රඳා පවතින ඉතාම වැදගත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ එකම ගහේ විතර දාන සත්තු. මේකම ගහේ එකම බෙලි. එකෙක් යනකොට තව එකෙක් යනවා. එතකොට විශේෂ 7ක් 8ක් මේ විදිහට මේ බෙලේ විතර දානවා. මේ තියෙන්නේ ඒකම තමයි. හරි. අවුරුදු කිහිපයකදී එක අවුරුද්දකට අලුගිරේ විතර දාලා යනකොට ආයි මයිනික් වෙනවා. ඌ යනකොට ආයි අලු කැඳත් එක්ක එනවා. ඌ යනකොට ආයි මේ සල්ලිලිනියක් වෙනවා. ඒ විදිහට මේ බෙලේට ඊටම තරගයක් තියෙනවා. මේක විතරක් නෙමෙයි උදාහරණයක් විතරයි. ලංකාවේ හැමතැනම ඕක අපි දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට පරිණත ගස් නැහැ මේ සතුන්. එන්න අපි විනාශ කරලා තියෙන්නේ. ඒ වගේම අපි හිතන්නේ නැතුව විවිධ ගස් ගෙනල්ලා හිටවනවා. ඉතින් ඊවෙන් මේ සතුන්ට කිසිදු ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේම තමයි අපි මේ සුලභයි කියන සත්තු. මුන් අපිට කරදරකාරී සත්තු. ඇත්තට මුන් අපිට කරදරයක් වෙන්නේ ඇයි කියලා බැලුවොත් අපි විවිධ තීන්දුව తీරන ගන්නවා මේ සතාව වඳ කරන්න ඕනේ. මේ සතාව පාලනය කරන්න ඕනේ ඒ වගේ. එතකොට සතෙක්ව වඳ කරන්න ඕන පාලනය කරන්න තීරණ ගන්න අපි කවුද? මෙතන පාර වල්ලූරිකේ පිටුරයක් දාන්න හම්බුන්නේ නැහැ. වල්ලූරු ඊටම සුලභයි කියලා කියන්නේ. වල්ලූරු සුලභයි. හැබැයි හොඳ කැලයක් ඇතුළේ ගිහලා බලන්න ඕගොල්ලන්ට වල්ලූරෙක් හොයාගන්න පුළුවන් කිසි කලක බෑ. වල්ලූරු වගේ සත්තු උන් බෝ වෙනවා, උන් වැඩි වෙනවා, උන්ගේ ගහණේ වැඩි වෙනවා. ඒකට හේතුව අපි කැලයක් කපනවා. අපි කැලයක් කපනවා නම් උන්ගේ ගහණේ අනිවාර්යෙන් වැඩි වෙනවා. මොකද හේතුව ස්වභාවයේ කැලේ පැල කරන්න ඉන්න සතා තමයි වල්ලූරා. ඌ තමයි මඩ කරලා ඇට ටික ගෙනත් දාලා ඇට මේ මඩෙන් පස් ටික වහන් කැලේ පැල කරන්න සුදුසු තත්ත්වයට ගිහින්. ඒතකොට ඔයගොල්ලෝ අපේ කතාවක් අහලා ඇති. වල්ලූරෝ කැකුල කලනකොට අබන් කුකුලන්ට රජමහු වෙනවා. ඒතකොට කැකුල ඇටේ තලන්නේ. කැකුල ඇටේ තලලා හදලා පැල කරන්න ඕන මට්ටමට ගෙනියනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා බලුවොත් සිංහරාජ වගේ පැතිවල අහන්නකො කෙසෙල් ගහක රිලව් වෙලා ගෑවද කියලා ඔයගොල්ලන්ට හිනාද? මොකද හේතුව උන්ට කන්න ඕන තරම් තියෙනවා. උන්ට මේ අපේ වත්තේකට බලලා කෙසෙල් කන්න මොනවත් නැහැ. හැබැයි නාගරිකකරණය ඇතුළේ උන්ට කන්න දේවල් නැහැ. ඒ හින්දා වසරේ අවුරුද්දකට එකපාරක් හෝ දෙපාරක් බෝවිච්ච මේ ප්‍රයිමේට්ස් උගක් මොලේ තියෙන සත්තු ඒගොල්ලන්ට ආහාර තිබුණොත් විතරයි ඒගොල්ලෝ බෝ වෙන්නේ. හැබැයි අපි ඉවක් බවක් නැතුව කලිකසල් හැමතැනම දාලා උන්ට ආහාර සුලභ කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා උන් අද ඉවක් බවක් නැතුව බෝ වෙනවා. එතකොට ඒ බෝ වෙන එක පරිසරයට දරා ගන්න පුළුවන් නම් ඒකෙන් අපිට කියන්න බෑ මේ සත්තු වැඩි කියලා. එහෙම නැත්නම් සතෙක් වැඩි කියන නම් නිර්ණායක තියෙනවා. එතකොට මේ නිර්ණායක වල හැටියට ලංකාවේ කිසිම සතෙක් වැඩි නැහැ. සතෙක් වැඩි නම් උන්ට ආහාර පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් ආහාර නැතුව කුෂ වෙච්ච සත්තු ඉන්නවා. ආහාර නැතුව මැරිච්ච සත්තු ඉන්නවා. ඒ වගේම තමයි එතනින් කීප දෙනෙක් ආහාර තරඟ කරලා අරගත්තු පුෂ්ටිමත් සත්තු ඉන්නවා. ඒ වගේම තමයි පැටවුන්ට. ඒකම ආදේශ කරන්න වෙනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා බලුවොත් ෆෝර්න් ප්ලේන්ස් වල ඔයගොල්ලෝ දකින්න ගෝනු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. අපි කියනවා ගෝනු වැඩි කියලා. මේ පරිසර පද්ධතියට උ දරා ගන්න පුළුවන් නම් ඒක වැඩියක් නෙවෙයි. අපි දකින්න ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ගිහිල්ලා බලුවොත් එimhe සිංහරාජේ ගෝනු ඉන්නවා. කොහොම මේ කිය දකින්න බෑ. මොකද ගස් එක්සත් ප්‍රමාණයක් තියෙනවා. අර එලිමහන් තන පිට්ටනියකට આવුත් තමයි අපි දකින්නේ. ඉතින් මේවා බලන්න ඕනි. මේවා ගැන දැනුමක් තියෙන හැටි. එහෙම නැත්නම් හිතලු දැක්ක ගමන් අපිට තීරණය කරන්න බෑ. එතකොට මේ ඉන්න සත්තු ඉතය වගේ සත්තු, දඬුලෙන් වගේ සත්තු අපිට කරදරයක් වෙලා තියෙනවා. ඇත්තටම දඬුලෙන්නේ පොල් ගහක පොල් ගෙඩියක් කන්නේ උට තියෙන වතුර අවශ්‍යතාවය. අපි ප්‍රායෝගිකව අතට බලලා තිනවා ගස් උඩ වතුර තියෙනවා. පොල් කන්නේ නැහැ. ගහේ තියෙන උඩ තියෙන වතුර ටික බීලා යනවා.
හැබැයි ඒ ව්‍යාපෘති අපි පයිලට් ප්‍රොජෙක්ට්ස් විදිහට කරේ ඒවා ටික කාලෙකින් නවත්තන්න වුණා. මොකද ඩෙන්ගු මාර්තනික එකකින් ඇවිල්ලා කිව්වා උඩ වතුර බෝ වෙනවා ඒ හින්දා වයින් කරන්නේ. හරි. ඒතකොට මාස කිහිපයක් අපි එහෙම කියලා බැලුවා. උන් ඇත්තටම පොල් කණ එක අඩු කරා. මොකද හේතුව උන්ට පොල් ගෙඩියක් ගන්න අවශ්‍යතාවය නැහැ. උන්ට අවශ්‍යතාවය තියෙන වතුර. ඒතකොට වතුර නැති හින්දා මුන් ඇවිල්ලා මේ පොල් ගෙඩිය ගන්න. එතකොට ඒව ගොඩක් බලක්වා ගන්න පුළුවන්. ඊළඟට මම කතා කරනවා වතුර ගැන. අද මේ වෙනකොට මම දකින ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි අපේ වතුර නැති වෙගෙන යනවා. අපි මේ කතා කරන්නේ වෙට්ලන්ඩ් සිටි එකේ. ලෝකේ පළවෙනි වෙට්ලන්ඩ් සිටි එක. කොළඹවට වතුර ගොඩාක් තියෙනවා. මේ අපිට ගියොත් එහෙම වතුර කනවා හොයාගන්න පුළුවන්. ඔයගොල්ලෝ කාටවත් විභාගකට මෙතනින් වතුර බොන්න පුළුවන්. මේ ආවට කොළඹින් වතුර ගන්න පුළුවන් තරමින් වතුර බොන්න පුළුවන්. මට නම් බෑ. මම අවුරුදු 25කට කලින් සිංහරාජයට යද්දී මාටින් අයියාගේ ගෙවල් ගාව තියෙන දොලේ වතුර තිබුණා මගේ කර ගාවට. එතකොට දැන් මම උස ගිහිල්ලා දන්නේ නැහැ මගේ කකුලේ මේ වලලු කර දෙමින් තමයි වතුර තියෙන්නේ. හොඳම වැස්සකට විතරක් දනිස ගාවට වතුර එනවා. එතකොට අපේ කැලෑවලින් වතුර නැති වෙලා තියෙනවා. ඕගොල්ලෝ නාපු ඕගොල්ලෝ කුඩා කාලේ ගිහිල්ලා ආච්චිලා සීලා ගම්වල නාපු තැන්වල අද වතුර නැති වෙලා තියෙනවා. වතුර හිඳිගෙන යනවා. හැබැයි කවුරුත් මේවා ගැන කතා කරන්නේ නැහැ. කාටවත් මේවා වැදගත් කමක් ඇත්තේ නැහැ. මේ තියෙන අපේ කැලෑවල වතුර තියෙන ස්වභාවය. මේ උගක් හොඳට වැස්සට පස්සේ. මේ ශ්‍රීපාදේ වගේ කැලෑ ඇතුලේ සතියකින් දෙකකින් වැස්සට පස්සේ. මේ විශාල දියයි. සති දෙකයි පායන්නේ. වතුර සම්පූර්ණයෙන්ම මේවා හිඳිලා යනවා. ඒකම අපේ කැලෑ ඇතුළත මැරෙන්න පටන් අරගෙන තියෙනවා. මේ දින්නේ මැරිලා තියෙන කැලෑ. අපි තාම හේතුව දන්නේ නැහැ. අපේ කැලෑ ඉන්නම නැති වෙගෙන යනවා. කැලෑ මැරෙනවා. වතුර නැති වෙනවා. අපි විවිධ යෝජනා ක්‍රම විවිධ සංවර්ධන යෝජනා ක්‍රම කතා කරනවා. හැබැයි දාස් ගණන් කැලෑ එලි කරනවා. කවුරුත් හිතන්නේ වතුර දෙන්නේ කොහොමද කියලා. ගිහිල්ලා බලන්න වර්තමාන ජනාධිපතිවරයා කියන මේ සාකච්ඡාවල මිනිස්සු අහන සුලභ ප්‍රශ්නයක් තමයි මම දැක්ක. අපිට වතුර දෙන්න අපිට වෙන මොනක්වත් එපා කියලා. ඉඩම් දෙනවා, කැලෑ කපනවා, ඉඩම් හදලා දෙනවා. හැබැයි කිසි කෙනෙක් කතා කරන්නේ වතුර දෙන්නේ කොහොමද කියලා. ඇලක් කරවලා ගඟක් කරවලා වතුර දෙන්න පුළුවන්. හැබැයි එතෙන්ට වතුර එන්නේ කොහෙන්ද කියන එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එතකොට එතෙන්ට වතුර ටික පරිස්සම් කරගන්නේ කොහොමද කියන එක ගැන මේ කිසිදු කෙනෙකුට අදහසක් නැහැ. ඒ වගේම තමයි ඉවක් බවක් නැතුව මේවට කෘමිනාශක වල්නාශක යොදනවා. අපේ පරාගකාරකී මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් මේ ඇදිලා තියෙනවා. ඔයගොල්ලෝ අපේ පරණ කතාවක් අහලා ඇති තලමලක් පිටුනොත් ගම් හතක් පාළු වෙනවා කියලා. ඇත්තට මේක වෙනවා. ඒකට හේතුව තමයි තලමල කියන විශාල මලක්. ඒ තලමලක් පිපුණාට පස්සේ ඒ යවට ඉන්න පරාගකාරකීට ඉතාම හොඳ තැනක් පැණි ගන්න. එතකොට උන් එතෙන්ට නොකඩුවා මාසයක් දෙකක් විතර පැමිණෙනවා උන්ට අවශ්‍ය පැණි ගන්න. ඒ වෙද්දී යවට වවලා තියෙන බවභෝග පරාගණී වෙන්නේ නැහැ. මේ පරාගණී නොවන හින්දා තමයි කියන්නේ තලමලක් පිපුණොත් ගම් හතක් පාළු වෙනවා. ඒ වෙනත්නම් තලමල අසුබල දෙයක් නෙවෙයි. තලමල පිපුණොත් වෙන්නේ පරාගණකාරකයන් සියලු දෙනාම එකට රැස් වෙනවා. එතකොට අවට පරාගණී කරන්න තියෙන බවභෝග පරාගණී වෙන්නේ නැහැ. එහෙම පරාගණී නොවුනා නම් ඊගාවට අසුණු වෙන්නේ නැහැ. මේක දැනගෙන හිටිය අපේ මිනිස්සු. ඉතින් ඒ තිබුණ දැනුම අද අපිට නැහැ. අපි කරන්නේ ගහලා දානවා මොන හරි කෘමිනාශක ටිකක් ඒකට හොඳ නමකුත් කියනවා බෙහෙත් කියලා. බෙහෙතක් දෙන්නේ නැහැ කෙනෙක් මරන්න. නමුත් මේ මිනිස්සුගේ මොළේ වෙනස් කරලා තියෙනවා. මේ විනාශකාරී දේවල් බෙහෙත් කියලා. ඉතින් එතන ඉඳලම අපි විනාශ කරලා තියෙන්නේ. මම මේ කාටවත් දොස් කියනව නෙවෙයි. අපි සංවර්ධන යෝජනා කරන ගොඩක් කරනවා. පාරවල් හදනවා. හදලා මේ ගන්න පස් ටික පල්ලයට දාන්න. පල්ලයට තියෙන ඇලදොල ඊවෙන් ගිහලා තැම්පත් වෙනවා විශාල අපේ තියෙන ජලාශ වලට. එතකොට ජලාශ වල ධාරිතාවයට මොකද වෙන්නේ? මේවා ප්‍රොම්මඩින් පිරෙන අවුරුද්දකින් දෙකකින් යන්තම් පෑවුවොත් ජලාශයෙන් දෙනවා කරන්ට් එක නැහැ වතුර දෙන්න කියන්නේ අද මොරගහකන්ද වගේ හදන යාපනයේට වතුර දෙන්න කියලා. තනිකර සීනියන් විතරයි. අද පොළොන්නරුව පැත්තට වතුර දී ගන්න බැහැ මොකද හේතුව? ප්‍රධාන ජල මූලාශ්‍රය නකල්ස් වල මේ වෙනකොට වතුර නැති තත්ත්වයන් තියෙනවා. ඔයගොල්ලෝ ගිහලා බලන්න වැස්සේ ප්‍රධාන වෙයි දෙකකින් පස්සේ මාසෙකට පස්සේ ගිහලා බලන්න ජල මූලාශ්‍ර වල වතුර තියෙනවද කියලා. වතුර නැහැ. අපේ පොළොවේ භූගත වතුර නැහැ. ඒ වුණොත් මේ සංවර්ධන යෝජනාකම කොයි විදිහට සාර්ථක වෙයි? කවුද මේවා ගැන හිතන්නේ? එතකොට අපි මේ හැම දෙයක් ගැනම ගණන් හදමින් කියනවා. අද මම මේ කියන කතා බොරු නම් ගිහිල්ලා ඔයගොල්ලෝ විපරම් කරලා බලන්න මොරගහකන්ද හදද්දී මොරගහකන්දට අවශ්‍ය ජල ප්‍රමාණය ගන්න නැහැ. ඒ වෙනුවට අවට ගම්මානවල තියෙන වතුර මොරගහකන්දට හරවලා තියෙනවා. ඒකෙන් ක්‍රීඩා විදිනවා අවට ගම්මානවල මිනිස්සු වතුර පෙරි වගා කරගන්න බැරුව.
නකල්සන් සමහර ගම් අයින් කරලා තියෙනවා. කළුවකට යට වෙන හින්දා. ඒ මිනිස්සු අදටත් හිඟමන් යදිනවා. කවදාකවත් කාගෙන්වත් මොනවාකට ඉල්ලුනේ ශාස්ත්‍රීය කමියුනිස්ට්. ඒ මිනිස්සුන්ට වෙනත් තැන්වල පදිච්චි කරවලා ඒ මිනිස්සුන්ට වතුර දීලා නැහැ. මේ වෙනකන් ආහාර මල්ලක් විතරක් දෙවි. පහුගිය දවස්වල හොඳටම වැස්සා කළුගඟ පිරුණා නම් ජලය පිටාර ගන්න ඇලමාර්ග හදලා තිබුණා. හොඳ වෙලාවට නැවතුනේ. පිටාර ගෙලුවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් ඇති. ඉතින් මේවා තමයි අපේ සංවර්ධන ග්‍රන්ථම. අපි කවුරුත් දන්නේ නැහැ මේ වෙන්නේ නැති වෙන්නේ මොන වගේ ජීවිත කියලා. මේ පාරක් හරද්දී ඊටම දුර්ලභ සතෙක් බොළුන්ඩා ඉලියොටි කියන මීයා අපිට හම්බුණා. ඒ වගේම තමයි මම ඉදුලාගේ මල්ලි මෙතන වැඩ කරා. අලුත් සත්වෙක් අපිට හම්බුණා මෙතනදී. මේ පර්චස් එකක් විතර පස් හාරම බලන් ඉඳලා නිදර්ශක 30ක් විතර අපි දැක්කා ලෝකෙට අලුත් ජීවි. ඒ වගේ තමයි අපි කැලෑමියමින් තියෙනවා. ඒ කැලෑමිලි තියෙනවා. අපි පොලිතින් වගේ දේවල් පාවිච්චි කරනවා. මේ ලංකාවේ ඊටම දුර්ලභ සතෙක්. දෙන්නාපි සිංහරාජන්සිස් කියලා අපි සිංහරාජ ප්‍රදේශයෙන් හොයාගත්ත සතෙක්. අවුරුදු 200කට කලින් කොළඹත් ඉඳලා තියෙනවා. මේ දර්ශක කෞතුකාගාර නිදර්ශකයක් තියෙනවා කොළඹින් අර. අවුරුදු 200කට කලින්. ඒතකොට ඔයගොල්ලෝ හිතන්න අවුරුදු 200කට කලින් මේ භූමිය කොහොමද? අද දේශීය ගහක් හොයාගන්න පුළුවන්ද මේ කොළඹවට? එහෙම. මේ වගේ පැතිවලට එනවා සිංහරාජ වගේ පැතිවලට එනවා මේ අපේ ස්වභාව සෞන්දර්ය රස විඳින්න එහෙම නැත්නම් කුරුල්ලන් බලන්න කුරුල්ලන්ගේ ඡායාරූප ගන්න විවිධ මිනිස්සු වෙනවා. හැබැයි මේ අපි කුරුල්ලෙක්ව බලන්න ඇවිල්ලා ලංකාවට මුදලක් දීලා යන කෙනෙක් තරම්වත් ලංකාවේ දේශපාලකයන් රටට ආදායමක් දෙන්නේ. ඒක තමයි අත කත්තේ. එතකොට අපි අධ්‍යාපන ක්‍රමයේ පිළිගන්න. අපි අධ්‍යාපන ක්‍රමයේ කිසිදු වෙලාවක දක්ෂ වී වෙන්නේ නැහැ. හැකියාවන් කියලා පිළිගල වී වෙන්නේ. කටපාඩම් කරපු පිළිගල තමයි වී වෙන්නේ. ඒකට උදාහරණ තමයි මේ අපි ගෙවන්නේ. එතකොට එතනින් නම් අපි ගෙවන්නේ මේ අපේ භූමිය නාස්ති කරගන්න ක්‍රමවේදය. අපි දේශපාලකයන්ට බනිනවා මේ රට විනාශ කරනවා. හැබැයි මම නම් දකින්නේ අපි උගන්නලා උඩට යවපු උඩින් රාජ්‍ය නිලධාරීන් තමයි මේ රට විනාශ කරන්නේ. එතකොට කිසිම හැකියාවක් නැහැ, කිසිම දක්ෂතාවයක් නැහැ. ඒහිම දක්ෂතාවයන් හැකියාවක් නැතුව කවදාකවත් කුඩා කාලේ රණ්ඩුවක් වෙලා නැහැ. එහෙම වෙච්ච කෙනෙක් උඩට ගියාට පස්සේ යටිහිතෙන් රණ්ඩු කරන්නේ කුඩා කාලේ කරන්න බැරි වෙච්ච අර උඩ මට්ටමට ගියාට පස්සේ පල්ලෙහා වැඩ කරන කිසිම කෙනෙකුට වැඩ කරන්න දෙන්නේ නැහැ. මොකද අදක්ෂයෙක් උඩට ගිය හැම තැනකම අපි දකිනවා වෙන්නේ තියෙන ලොකුම පාඩුව. ඉතින් ඒක අද අපි අත්විඳිනවා. දේශපාලකෙක් දෙපාරක් කතා කරලා දෙපාරක් කෑ ගහලා බැන්න ගමන් එක අස්සන නෙවෙයි අස්සන් 10ක් ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති අද ස්ටේට් ෆොරස්ට් ගැන අපි කතා කරනවා දැන් මාස දෙක තුනකට කලින් ඉඳලා. ඉතින් මේ මාසම් කරන්නේ මේ කොන්ද පන්නේදී රාජ්‍ය නිලධාරීන්. එතකොට මේ රට විනාශ කරන්නේ ඇත්තටම අපි ගන්නලා යවු මේ පිරිස. ඒ වගේම තමයි මේ ස්වභාවයේ චක්‍රය ගැන අවබෝධයක් නැතුව අපි කරන කිසිම වැඩකින් මේක රකින්න බෑ. ඒ වගේම තමයි මේක එක පුරුකක් හරි ගැලවුණොත් අපිට මේක තවදුරටත් තියාගෙන ඉන්නත් බෑ. ඒ වගේම තමයි මේව තමයි අපේ මිනිස්සු හිතන්නේ. ඒතකොට කන්දල බර වැඩි ඉන්න ඒ බර ඉන්ඩස්ට්‍රි ගන්න ප්ලාස්ටික් කපන. මේ වගේ රටක තමයි අපිට මේ සංරක්ෂණය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්ද මේ තියෙන්නේ මොකක්ද කියලා? මේ තියෙන්නේ මොකක්ද කියලා හිතන්න පුළුවන්. මොකක්ද? හා? සිංහරාජ මැරිච්ච අන්තිම කළු කොටියා මැරෙන්න කලින් ළඟ තිබුණු ගල කවුරු ගන්න. මේ තියෙන්නේ. ඊටම දුක්ඛදායක කතා. මේ තියෙන්නේ මගේ මාතෘකාව. මේ රටේ අපිට විශ්වාසයක් නැහැ. අපිට හෙට දවසේ පැවැත්මක් නැහැ. මම කතා කරේ අනාගත පරපුර වෙන්නේ. එතකොට මම දකින ලොකුම දේ තමයි අපි අපේ ගෘහය පාලනය කරගන්න බැරි මිනිස්සු ටිකකට පාලනය කරන්න දීලා තියෙනවා. මම මේ කතා කරන්නේ දේශපාලනය නෙමෙයි. එතකොට දේශපාලනය කරන හැම මිනිහෙකම බහුතරයක් ගැන බලන්න පෞල් ජීවිතේ සාර්ථක වෙනවා. පෞල් ජීවිතේ අසාර්ථක මේ රටේ සාර්ථක කරන්න දාන්න. විලුව. මගේ ගෙදර මගේ දරුවන්ට කන්න නැත්තම් ඒකේ වගකීම මගේ. එතකොට මේ රට බාරගත්ත මිනිස්සු මේ රටේ ජනතාවගේ ප්‍රශ්න අඳුරගන්නේ නැත්තම්
මේ රටේ භූමිය විනාශ කරනවා නම් මේ රටට වින කරනවා නම් අපේ ගෙදර තාත්තත් එහෙම කරනවා නම් අපිට ඒ තාත්තා කියන්න පුළුවන්. කොහොමද සියලු දෙනාට මට තියෙන ප්‍රශ්නේ?